එතකොට අපි ඕන දස අර්ථය මම කියාගෙන ආවේ එකයි මේ ਵਿਚාරශීලී දැනුමක් අවශ්‍ය කරනවා. විචාරාත්මක දැනුමක් අවශ්‍ය කරන කාරණයක් පිළිබඳව හාත්පසට එහෙට මෙහෙට තල්ලු කරලා බැලීමේ හැකියාවක් ඒකට චින්තාමය ඥානය කියන්නේ. ඒක බාහිර ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර වලට වගේම මේ දහම පිළිබඳව ඉස්සරහට යනකොටත් ඒකේම තමයි. ඔන්න දස අත්ථ වශයෙන් පටිච්ච. දස අත්ථ වශයෙන් පටිච්ච. කියන එකේ තෝරන. දස කාරණ වශයෙන් කියන්නේ කාරණ 10ක් නිසා. දස කාරණා 10ක් පිනිස. සික්ඛාපද පඤ්ඤාති හේතු. ඔය තව එකට එකමයි කියන්නේ. ශික්ෂාපද පැනවීමට හේතුව අධිගමනීය හිත විශේෂේ පටිච්ච. අධිගමනය කළ යුතු ලෞකික ලෝකෝත්තර ධර්මයන් නිසා ආගම ඒට පැමිණ අරභය කියන අර්ථය. ඒතර දස අත්වාසේ පටිච්ච කියන්නේ මොකද්ද? දස කාරණයක් පිනිස. ශික්ෂාපද පැනවීමට හේතු පිනිස. හේතු ශික්ෂාපද පැනවීමට හේතුව එන අධිගමනීය හිත විශේෂේ පටිච්ච. ලැබිය යුතු ධ්‍යාන සමාධි මාර්ගඵල ආදියට හිත පිනිස පටිච්ච ආගම්ම ආරබ්බ වචන තුන නිසා පැමිණ අරභය ඔය වචන තුනක් දීලා තියෙන්නේ. ආන්න එහෙම තමයි අර්ථ ගන්නෙ. දසන්නම් හිත විශේෂානං නිප්පත්තිං සමා සම්පස්සමානෝ තිවුත්තං හෝති. ඒ කියන්නේ කාරණා 10 වැදගත් වූ කාරණා 10ක් සම්ප්‍රාප්තියට නිෂ්පත්තිය සම්ප්‍රාප්තිය දකින්නා වූ දකිමින් යයි. භාග්‍යතුන් වහන්සේ දකිමින් යයි කියන ලද්දේ වෙයි. එහෙම අර්ථ ගන්න වගේ තේරෙනවද? නැත්නම් දැන් මේකේ අර්ථ ගන්න කියලා ව්‍යාකරණ නොදන්න කෙනෙකුට තනියම ගන්න එක අමාරුයි වාගේ. දස අත්වාටි පටි දස අත්වාසේ පටිච්ච කියන්නේ දස කාරණ වාසේ කාරණා 10ක් නිසා. දැන් එහෙම නිසා කියලා ගන්න බෑනේ. අත්ත වාසේ කියනකොට එතකොට ඒකයි දස අර්ථයක් නිසා කියලා ගන්නවා. ඒ පිනිස සික්ඛාපද පඤ්ඤාති හේතු. ඒක තවත් එකක්. ශික්ෂාපද පැනීමේ හේතුව. දස කාරණයක් මුල කරගෙන දස කාරණයක් සඵල කරනුවස් ශික්ෂාපද ප්‍රඥාප්ති හේතු කොටගෙන ලැබිය යුතු උතුම් මිනිස් ගුණ ධර්ම උතුම් මිනිස් ධර්ම නිසා ඒට පැමිණීම අරබය. ආන්නේ වගේ ඒ වගේ එහෙම තමයි වගේ අර්ථ ගන්න. වෙනත් ක්‍රමයක් කොට අර්ථ ගන්න නෑ. දැන් ඒක තනියෙන් අර්ථ බලන්න. දැන් එහෙම නැතුව දැන් සාමාන්‍ය ව්‍යාකරණයේ විතරක් ගියොත් එහෙමනේ දස කාරණ වාසේ මොකක්ද දස කාරණ වාසේ කාරණ 10ක් වාසේ කියන්නේ සික්ඛාපද පඤ්ඤාති හේතු. ශික්ෂාපද පඤ්ඤාති හේතු අර එහෙම ගන්න බෑ එතකොට. ඒ නිසා ඒකේ අර්ථය පැහැදිලි වෙන විදිහට ඒ වගේ පදවල හරි වෙනස් වට එහෙම යෙදෙන අවස්ථා තියෙනවා. ඒක මොන භාෂාවෙත් තියෙනවා. සිංහල භාෂාවෙත් තියෙනවා. ඒක භාෂාව හුරු වුණාට පස්සේ අමුත්තක් දැනෙන්නේ නැහැ. ඔන්න එතකොට ඉදානී තේ දස අත්වාසේ දස්සෙන්තෝ. ඒ බලාපොරොත්තු වෙන කරුණු 10 අර්ථ සිද්ධි 10 දකිමින් දස්සෙන්තෝ දක්වමින් සංඝසුට්ටුතාය ඉති ආදිමාහ. සංඝසුට්ටුතාය ආදි කිව්වා වදාලා. තත්ත සංඝසුට්ටුතා නාම සංඝාස සුට්ටු භාවෝ. සංඝයාගේ මනා භාවය සුට්ටු භාවය. සුට්ටු කියන්නේ සාදු සුට්ටු කියන්නේ මේක සුට්ටු දේවා. එහෙමයි දේවයන් වහන්සේ කියලා කියන්නේ මනව දේවයන් වහන්සේ. අන්න ඒ වගේ තැන්වල ඒ වගේ තැනක ආවාගේ සුට්ටු භාන්තේ කියලා ස්වාමිනී එහෙමයි හොඳමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ කියලා බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්නා බව. යෝච තථාගතස්ස වචනං සම්පටිච්චති. යමෙක් තථාගතයන් වහන්සේගේ වචනේ පිළිගනීද තස්සතං දීඝරත්තං හිතාය සුඛාය හෝති. ඒ කෙනාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. තස්මා සංඝ සුට්ටු බන්තේති මම වචන සම්පටිච්ච නැත්තම් පඤ්ඤාපෙස්සාමි. එතකොට එතනින් කියන්නේ සංඝයා මැනවයි කියලා පිළිගැනීම. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයට මෙන්න මේක මේ විදිහට කරන්න මේ විදිහට කරන්නට එපා කියලා කියනකොට හොඳමයි ස්වාමීනි කියලා පිළිගන්න එක භාග්‍යතුන් වහන්සේගේ වචනය පිළිගත්තත් ඒකත් කුසල් වැඩෙන වැඩක් වෙනවා. ඒ අවනත වෙන එකක්. අසම්පටිච්චනේ ආදීනවං සම්පටිච්චනේ ආනිසංසං දස්සෙත්වා. ඒවා ප්‍රතික්ෂේප කිරීමෙහි ආදීනවයත් පිළිගැනීමෙහි ආනිසංසයත් දක්වලා
තමයි මේ කියන්නේ. ඒත් බලාත්කාරණය කරනවා බලාත්කාරයෙන් ශික්ෂාපද රැකවන්න පුළුවන් නෑ බලාත්කාරණ අභිභවිත්වාති. බලාත්කාරයෙන් මේ භික්ෂුන් වහන්සේලා මැඩගෙන ඇවිල්ලා මෙහෙම කරනවා කියලා එහෙම එකක් නෑ. ඒත මත්තන් ආවිකරවන්තෝ ආහ. ඒකයි කියන්නේ. මේක ප්‍රකට කරමින් තමයි. එතකොට ඒකනේ හොඳමයි. දැන් දිනෙක දෙයක් කියවට පස්සේ හොඳමයි හාමුදුරුවනේ කියලා කියනවා. එතකොට ඒ කියන්නේ සතුටින්නේ එතකොට. මේකයි. හොඳමයි කියලා කියනවා. සංඝ පාසුතාය කියලා කියන්නේ සංඝස පහසු භාවය. සංඝයාගේ පහසු විහරණය සඳහා සහජීවිතාය සුඛ විහාරත්තාය කියන්නේ ඒකේ ධර්මය සමග ජීවත් වීම සඳහා සැපසේ වාසය කිරීම සඳහා කියන අර්ථය තමයි කියන්නේ. එතකොට ඔන්නේ සංඝ සුට්ටුතාය සංඝ පාසුතාය කියන්නේ ඒකට කියන්නේ. ඒත් බලන්න කොච්චර ලේහිද කියලා. දැන් සංඝ සුට්ටුතාය සුට්ටු භාන්තේති. ඊළඟ සංඝ පාසුතාය. බලන්න කොච්චර ගැළපෙනවද කියලා. දැන් අපට ලේසියකුත් තියනවානේ නේ. දැන් උපසම්පදා වික්ෂයකට දෙන ශික්ෂාපද නිසා ලේසියකුත් තියෙනවා. ඉතින් පොළොව කොටන්න නැහැ. ගස් කපන්න නැහැ. දාන ටික අතටම දෙනවා. කිරි හදා ගන්න නැහැ. උයන්න නැහැ. ඉතින් කොච්චර ලේසිද එතකොට? සංඝයාට පහසු විහරණේ. නැත්තම් කුඹුර කොටන්න යන්නයි වතු දුරු ගන්න යන්නයි කොච්චර ජය තියෙනවා. බෑ අපට කැප නැවවා. ඒත් ඔය වල ටික මේ යත් කර අපට කැප නැනේවා. පාසෝකොත් තියෙනවා. මෙන්න මෙතන මේ කොන්ක්‍රීට් එකක් දාන්න ලෑස්ති බේස් එක කපන්නට තියෙනවා. අපිට බෑනේ ඉතින් නැත්තම් අපිත් කරනවා. අපිට බෑනේ අපිට විනය ශික්ෂාපද තියෙනවානේ. ඔයත් වැඩේ කරන්න. අගදගේ පහසුවකුත් තියෙනවා. දුම්මංකෝනම් පුද්ගලාරා නිග්‍රහය. එතකොට කියන දුම්මංකෝ කියලා කියන්නේ නොමනා කියන එක. දුම්මංකෝ. මංකෝ කියන්නේ ලැජ්ජාවනේ. දුම්මංකෝ කියන්නේ ලැජ්ජ නැති. දුස්සීල පුද්ගලයෝ. යේ මංකුතං ආපාදිය මානාපි. එතකොට ලැජ්ජාවෙන් පැමිණෙන උදේ නමුත් ලැජ්ජාව තියෙනවා. මේ මංකුතන් ලැජ්ජාව නිසා මේ පිළිපදින උදවිය වුණත් දුක්ඛේන ආපජ්ජන්ති වීතික්කමං කරොන්තෝවා. එතකොට කියනවා අකමැත්තෙන් පැමිණෙනවා. වීතික්කමං කරොන්තාවා කତ୍වාවා නලජ්ජන්ති. අන්න එතකොට කියනවා ලැජ්ජාවටපත් වෙනවා පත් වෙන අයනේ. පත් වෙන අය නමුත් ඒකට අකමැත්තෙන් පත් වෙනවා. වීතික්කමං කරොන්තෝවා. ඒ කියන්නේ ශික්ෂාපදයක් ඉක්මවීම කරමින් හරි කරලා හරි ලැජ්ජ වෙන්නෙත් නෑ එතකොට. ඒකයි. ඒ කියන්නේ මේ අලජ්ජී කියන එක කෙලින්ම ගණන් නොගෙනම කඩනවා කියන එක. තේසන් නිග්‍රහත්තාය. එයාට නිග්‍රහ කිරීම පිට සඳහා. ඒ කියන්නේ ලැජ්ජ නැතිකමට කඩලා අර විදිහට ඉන්නකොට එතකොට. තේහි සික්ඛාපදේ අසති. ඒ ඇත්ත දැන් ශික්ෂාපදයක් පනවලා නැතුවම කින්තුම් මේ ඉදිට්ටා. ඔහොම මොනවද දැක්කේ? මොකද්ද මොන වරද කරනවද දැක්කේ? මොන වරද කරා කියලා අහන්න ලැබුණේ නැත්තන්ට? අපි මොකද්ද කරේ? මොන සිද්ධියහිලා මොන ආපත්‍යයටද ඔය නම් වල අපිට නිග්‍රහ කරන්නේ? නේතර සංඝයා වෙහෙසටපත් වෙනවා. එතකොට ඇයි මේ පණවලා තියෙද්දිත් කුද්දානුකුද්දක කියලා ඔව ප්‍රායෝගික නැහැ කියලා අයින් කරන ලෝකෙක මේ නොතිබුණා නම් කොහොම හිටියේද? ශික්ෂාපදේ පන සති අන්න ශික්ෂාපදයක් ඇති කල්හි එයාට සංඝයා ශික්ෂාපදේ දක්වලා මෙන්න ශික්ෂාපදේ මේ කාණු ඔය වරද වෙන්නේ ධර්මයෙන් විනයෙන් සත්තු ශාසනයෙන් නිග්‍රහ කරනවා. ධර්මයේ විනය ශාස්ත්‍රීය ශාස්ත්‍රයේ ප්‍රාමාණිකත්වයෙන් ගෙන සාක්ෂි වශයෙන් ගෙන නිග්‍රහ කරනවා. ඒ නිසා දුම්මං කෝණම් පුද්ගලා නිග්‍රහය කියලා කියනවා. වරද කරලත් ලැජ්ජා නොවන පුද්ගලයෝ කියන එකනේ දුම්මං කෝණම් කියලා කියන්නේ. පේසලානම් භික්ඛූනම් පාසු විහාරාය. ප්‍රේශීලී භික්ෂුන් පේසලානම් පියසීලානම් ප්‍රියශීලී වූ ප්‍රිය ස්වභාවය ඇත්තා වූ භික්ෂුන් වහන්සේලාගේ පහසු විහරණය සඳහා පියසීලා භික්ඛෝ කත්තබ්බං සාවජ්ජානවජ්ජං වේලම් මර්යාදං අජානන්තා. එතකොට කියනවා ප්‍රියශීලී භික්ෂුන් වහන්සේලා කළ යුතු නොකළ යුතුදී වැරදි නිවැරදිදී සීමාව ප්‍රමාණය නොදනිමින්
ශික්ෂා පරිපූර්ණ කිරීමට ගිහිල්ලා වෙහෙසටපත් වෙනවා. ශික්ෂාපද සම්බන්ධ කරගන්න අමාරුවෙන් වෙහෙසටපත් වෙනවා. සන්දිට්ඨමාන උබ්බාලා හොಂತಿ. එතකොට පේන්න තියෙනවා නම් ඒ වගේ වෙහෙසක් වෙන්නේ නැහැ. දැන් ශික්ෂාපදේ මේකයි කියලා දුන්නා. කත්තබ්බං පන සාවාජ්‍යාන වජ්ජං සීමා වේලං මර්යාදංච ඤත්වා. ඊතර කල යුතු නොකල යුතු සාවාද්‍ය නිර්වද්‍ය සීමාව ප්‍රමාණයද දැනගෙන ශික්ෂා සමග ශික්ෂා සම්පූර්ණ කිරීමෙහිලා ඒට සම්බන්ධ වෙනකොට වෙහෙසටපත් වෙන්නේ නැහැ එතකොට. දැන් එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? සන්දිට්ඨමාන උබ්බාල්හා හොಂತಿ. වෙහෙසටපත් වෙනවා. තේන තේසං සික්ඛාපද පඤ්ඤාපනම් පහසු විහාරාය සංවාතති. ඒ නිසා ඒ උදේට ශික්ෂාපද පැනවීම පහසු විහරණය පිණිස පවතිනවා. ශික්ෂාපද තෝරාගෙන මේකෙන් මේ වරදයි වෙන්නේ මේකෙන් මේ වරදයි වෙන්නේ කියලා. ඔය මේ අපේ මිනිස්සු මේ ශික්ෂාපද අහන්න හරි කැමති. විනය අහන්න හුඟක් කැමති පිරිසක් මේ ජන සමාජයේ නමුත් ඒවා ඉතින් අර භික්ෂුවකට දෝෂ ආරෝපණයකුත් නොවන විදිහට කියන්න පුළුවන්. මම ඔය කීපවතාවක් මම ඔය විනය දේශනා කීපයක් කරා ගුවන්විදුලි සංස්ථාවෙන් කියලා. ඔය අධිකරණ ගැනීම. විනයසු පොදුම කැමැත්තක් තියෙන අහගන්න. මොකද කවුරුත් කියන්නේ නැති නිසා හරි ආසයි අහන්න. ඔය දැන් ඔය භික්ෂුණීන් වහන්සේලාගේ අෂ්ටගරු ධර්ම පිළිබඳව එහෙම හරියට පැහැදිලි කරලා දෙනවා නම් විචාරශීලීව හරි කැමැති අහන්න. හරිම කැමති. දැන් ඔය මම එක දවසකදී ඔය මේ අර දැන් අර භික්ෂුණීන් දැන් ඔය මේන පොයේ දිනේ අර භික්ෂුණීන්ට අෂ්ටගරු ධර්මات එක්කලා පැවිදි උපසම්පදාව දුන්නේ. මම එක දවසක් ඔය ඒකෙදි බිනර පොයේනේ. එතකොට මේ පස්සේ ඔක් කරන කට්ටියට හරි සතුටුයි. මම ඉතින් කියලා දුන්නා. ඉතින් මේ භික්ෂුණීන්ට තියෙන ශික්ෂාපද මෙන්න භික්ෂුන්ට තියෙන ශික්ෂාපද භික්ෂුණීන්ට මෙහෙම වැඩි මෙහෙමයි කියලා. ඉතින් මම අර තුලනන්දාවගේ කතාව කිව්වා. අර තුලනන්දාව අර මේ සංකර ශික්ෂාපද කියන්නේ කියන්නේ අර තුලනන්දාව අර නඩු කීවේ අර බඩු කබඩාවකට මං කව මුන්ද කියලා අධිකරණේ නඩුවක් දැම්මා. ඉතින් නඩුකාරයෝ කීවා නීතිඥයෝ කීවා මේ ඔබතුමියට මේක පූජා කරා නම් මේ සාක්ෂි ලියවිල්ල මොකද්ද කියලා ඇහුවා. ඊපස්සේ මං කව තුලනන්දාව ඊට පස්සේ කිව්වා ඔව් මේ ශාසනයට පූජා කරපු හැම එකම උඹලා දැන් ලියාගෙන තියෙනනම් පෙන්නපල්ලා උඹලා එකක් පෙන්නපල්ලා. ඒ සාසනයට පූජා කරපුවාගේ ලියලා තියෙන එක ලියවිලක් පෙන්නපල්ලා. දැන් මෙච්චර මේක විතර අනේ පූජා කරලා තියෙන්නේ. ඉතින් ලියවිලි නැහනේ. ඊට පස්සේ තුලනන්දාව දිනුවා. ඒක ඇත්ත තමයි ආර්යව කියන්නේ කියලා තුලනන්දාව දිනුවා. ඉතින් ඕවා දැන් ඇත්තට අහන්නවත් ලැබෙන්නේ නැහනේ. මේ ඇත්තට සත්‍ය සිදුවීමනේ එතකොට. ඉතින් ඒවා හරි අර මනසට අර විශ්වසනීයත්වයේ ධර්මයේ පිළිබඳව ඇතිවීමට බලපානවා. මොකද ඒ කාලේ සිද්ධ වෙච්ච සිද්ධීන්. දේවා නමුත් අර දැන් ඒවා කියන්නේ නැහනේ. ඔය පෙරේතයේ භූතයේ ඒවා තමයි වැඩිපුරම කියන්නේ. පෙරේතයේ භූත සරහමදුර කෙනෙක් කියලා හරි ප්‍රසිද්ධයි. බණේ භූතයෝ ගැනම තමයි කියන්නේ. ඉතින් මේ දෙන්න අපි මේ හදනවා සිල්වතුන්ට කුටි හදනවා සිමෙන්ති මිටියක් හරි දෙන්න කිය මාධ්‍යත් එක කියනවා. දෙන්න තමයි කියන්නේ. ඒක සිමෙන්ති මිටිය දීලා මිනිස්සු නතර වෙන්නේ නැහැ. අරවා කියන්නේ ඒ පොත් කියවන්නෙත් නැහැ. තේන හේයින් තේසං සික්ඛාපද පඤ්ඤාපනං. ඒ නිසා ඒ ප්‍රේශීලී අයට ශික්ෂාපද තෝරාගෙන රකින්න අයට ශික්ෂාපද පැනීම පහසු විහරණය පිණිස පවතිනවා. ඒවා දුම්මං කෝණං පුද්ගලයන් නිග්‍රහව. නොහික්මන පුද්ගලයාට නිග්‍රහය ඒ වේද එයම අනිත් පැත්තෙන් මේ ප්‍රේශීලී භික්ෂූන්ට පහසු විහරණය. ඒක අනිත් පැත්තට ඒක වෙනවනේ. මොකද නිග්‍රහය වෙනකොට එයත් එන්නේ නැහනේ සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. මොකද හේතුව බුද්ධ වචනේ මේ පැත්තෙන් තියෙනවා. එයාට කොලොප්පම් කරන්න බෑ. ඒවට මොකද හේතුව? ඒ බුද්ධ වචනයට අනුවයි මේ පිළිපදින්නේ. නැත්නම් දැනටමත් ඉතින් ඔය මේ පොට්ටනිකාරයෝයි පඩික්කම් පුරවනවායි කීකේ ඉතින් ඔය තියෙනවනේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේලාට එක නිඳා කරනවානේ. ඉතින් බුදුරජාණන්සේ පොට්ටනියක් අනු දෙනවා දාලා නේ අපට. ඉතින් පොට්ටනිය අරයි යන්නට ඕනේ. සමහරු කියනවා මේ ඔය කණ එක පිටේල්ලගෙන යන ලැජ්ජ නැද්ද? ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ අහන්න ඕනේ. ඇයි මේ ලැජ්ජ නැති වැඩකට අපට ලැජ්ජ නැති වැඩක් අපට පුරුදු කරේ කියලා. ඔව්. ඉතින් ලැජ්ජ නැද්ද කියලා මේ අත් අහනකොට පාත්‍රයේ පිටේල්ලාගෙන යන එක බුදුරජාණන් වහන්සේ අහන්නේ මොකද මේ ලැජ්ජ නැති වැඩ අපට පුරුදු කරේ කියලා. බුදුරජාණන් වහන්සේ තමයි අහන්න ඕනේ.
එයාට කියනවා නම් ඒ විදියට. ඊළඟට කියනවා දුස්සීල පුද්ගල නිසාය උපහතොණ්ඩ තිට්ඨති. පොහොය පවතින්නේ දුස්සීල පුද්ගලයන් මුල් කරගෙන. ඒගොල්ලෝ ගණන් ගන්නෙත් නැහනේ. පවාරණයක් කියලා දෙයක් නැහැ. සංඝ කර්ම පවතින්නෙත් නැහැ. සාමග්ගයක් එහෙම සංඝ සාමග්‍රියක් පවතින්නෙත් නැහැ. ඇයි අර එකපාරක් ඔය නාවිනට කොහෙන්ද ඔය කහඳුරු කෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් දැන් උපසම්පදා කියලා කිව්වා. හරිනංසාස ගෙන්නලා හැවුවා මේ කොහොමද උපසම්පදා කරේ කියලා. ලෝකහාමුදුර සීමාවට එක් කරගෙන ගිහිල්ලා කර්ණීයමෙත්ත සූත්‍රය කියලා ඕන් දැන් උපසම්පදාව හරිය කීවලු. හරිනංසාස කිව්වා මිනිස්සු ඕම උපසම්පදා හරියන්නේ අර ජනනන්ද හාමුදුර ගිහිල්ලා මුණ ගැහෙන්න කියලා. එනිසා දුස්සීලයන්ට ඒ මොකක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. බික්කු අනේකග්ගා. එතන භික්ෂුන් වහන්සේලා විවිධ අදහස් ඇතුව ඉඳලා උද්දේශ පරිපූර්ණා කම්මට්ටාන ආදීනි. ඒතර ඒ ධර්මයේ ඉගෙන ගැනීම, ධර්මයේ ਵਿਚාරීම, භාවනා ආදී පිළිබඳවට යෙදෙන්නේ නැතුව ඔහෙ ඉන්නවා ඉතින්. දුස්සීලේසු පන නිග්‍රහිතේසු දුස්සීලයන්ට නිග්‍රහ කරන කාලේ සබ්බෝපි අයං උපද්දව නොහොති. එතකොට ඒ කියන කරදරේ එන්නේ නැහැ. එතකොට මොකද? ඒගොල්ලෝ අයින් වෙලා හරි ඉන්නවනේ. නැත්තම් අපි ඔක්කොම එකවර තමයි කියලා ඒ මට්ටමට එනවනේ. එතකොට අයින් වෙලා හරි ඉන්නවා එතකොට. ඒකයි කියන්නේ. තතෝ පේසලා භික්ඛු පහසු විහරಂತಿ. එතකොට ප්‍රේශීලී භික්ෂුන් වහන්සේලාට පහසුවෙන් වාසය කරන්න පුළුවන්. ඒවම් පේසලානම් භික්ඛුනම් පහසු විහාරය. ඒ නිසා මෙන්න මේ විදිහට ප්‍රේශීලී භික්ෂුන් වහන්සේලාට පහසු විහරණය සඳහා මේ ශික්ෂාපද පැනවීම බලපානවා. එතකොට දුස්සීලායට නිග්‍රහ කිරීම පහසු විහරණය සැලසෙනවා සීලවන්තයින්ට. ඒක ඒ කරුණු දෙක පෙරපස්තු නොවි කාසියක දෙපැත්ත වාගේ. ditta dhammikanan ආසවානං සංවරාය. ditta ධම්මික කියන්නේ මෙලවනේ. ඒතර මෙලව සිද්ධ වෙන පීඩා කරදර උවදුරු අසංවරයට හිතේන. එතකොට මේ ශික්ෂාපද කැඩීමෙහි සිටිය විසින් තස්මින් ඒ අත්ථ භාවේ පත්තබ්බා. මේ ආත්ම භාවයේම පැමිණිය යුතු ගුටි කණ්ඩ වෙනවා. දඩු වලින් ගුටි කණ්ඩ වෙනවා. අත් කැපීම්, පා කැපීම්, අපකීර්තිය, අයස, විපිලිසර වීම ආදී දුක් තියෙනවානේ. දුක් වර්ග තියෙනවා. ඉතිමේසං ditta dhammikanan ආසවානම් මෙන්න මේ විදිහට මේ කියන මෙලෝදීමේන පීඩාවන් උවදුරු වලින් වැළකීම සඳහා ඒවා වසාගත් දැමීම සඳහා ආගමන මග්ග කතනාය ආගමන මග්ග තකනාය ආගමන මග්ග තකනාය. ඒ කියන්නේ මොකක්ද? තකන කියන්නේ මොකද්ද? වැසීම. වැසීම. ඒතර පැමිණෙන්නා වූ ඒ කියන ආගමන මග්ග පැමිණෙන්නා වූ ඒ උවදුරුකාදී තත්වයන් වැසීම සඳහා හේතු වෙනවා. ඉතින් ඒක හරිනේ. දැන් ඉතින් අපි කියමු දැන් අපට හත් තුන්වෙනි ශික්ෂාපදේ නැහැ කියලා කියන්නකො. එහෙනම් මිනි මරන්නත් පුළුවන්. මිනි වල නම් ඉතින් මරන්න දෙයක් නැහැ. මං කියන්නේ මිනිස්සේ මරන්නත් පුළුවන් එතකොට. අන්න ඒ වගේ හොරකම් කරන්න පුළුවන්. දැන් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒ වගේන් එන සිවිල් නීතියෙන් එන දඬුවම් වෙන්නේ නැහැ. මෙතන කියන්නේ සිවිල් නීතියෙන් එන දඬුවම්. සිවිල් නීතියෙන් එන දඬුවම් මෙතන ඇතුළත් වෙනවා. අකීර්ති අයස ආදී ගත්තාට පස්සේ ඒකෙන් සිවිල් නීතියෙන් ආවෙ නැතත් අපකීර්ති ආදී එනවා එතකොට. ඒ නිසා සිල්වත්ව ඉන්නකොට එහෙම වෙන්නේ නැහැ. අනික සිල්වත් හරියට ඉන්නකොට චෝදනාවක් කරත් පිළිගන්නෙත් නැහැනේ. ඒකනේ චෝදනාවක් කරත් ඒක පිළිගන්නෙත් නැහැ එතකොට. ඒ නිසා ඒකයි. ඒ සඳහා මෙන්න මේ ශික්ෂාපද පැනවීම හේතු වෙනවා. පැනවූ ශික්ෂාපද රැකීම හේතු වෙනවා. සම්පරායිකානං ආස්වානං පටිඝාතාය කියලා කියන්නේ සම්පරායික කියන්නේ මතු. ඔකද සමහරසාර සාම්පරායික කියනවානේ. දෙක වැරදි ඉතින්. සාම්පරායික නෙවෙයි සම්පරායික. මොකද මෙතන මේ ඉස්සරහින් මේ සංයෝගාක්ෂරයක් තියෙනවානේ. සංයෝගාක්ෂරයක් තියෙනකොට මේක තදිතයක් වුණත් සාම්පරායික වෙන්න බෑ. සම්පරායික. ඒ සං කියලා ඉස්සරහින් තියෙනවානේ. ඒකට මේ සංයෝගාක්ෂරයක් සම් කියනකොට සම්ප. ඒතර සාම්පරායික කියන්නේ සාම්පරායිකයොත් වැරදි. සම්පරායික. ආසවානං අසංවරේ හිතේන කතපාප කම්ම මූලකා සම්පරායිකේ ආයතර කියනවා. එතකොට පරලොවදී පැමිණෙන්න තියෙන ආශ්‍රව. හැබැයි මේක ඉතින් මේ සංස්කෘතෙන් ආවා නම් ඕක දීර්ඝ කරලා යන්නට පුළුවන්. සංස්කෘතය එදෙනවනේ.
දැන් ආධ්‍යාත්මික කියන්නේ ඉස්සරහින් බැඳියා කරත් ආධ්‍යාත්මික කිව්වොත් වැරදිනේ. ඒතර ආධ්‍යාත්මික කියනකොට තද්දිත පදයක්. එතකොට ඒක ආධ්‍යාත්මික කියලාම කියනකොට මොකද ඒක සංස්කෘත පදේ ඒකනේ. සංස්කෘතෙන් කෙලින්ම ගත්ත එකක්නේ. දැන් සාම්ප්‍රායික කියන්න බෑ. මොකද එහෙනම් ඒකේ සංස්කෘත පදේ ගන්නට ඕනේ. ඒතර සාම්ප්‍රායික කියන්නට බෑ. මේකද සම්ප්‍රායික. මොකද මේකේ පාලිනේ. පාලි සම්ප්‍රායික. දැන් ආධ්‍යාත්මික කියන්නේ අජ්ජත්තික ධම්මා බහිද්ධා ධම්මා. ආධ්‍යාත්මික කියන්නේ මොකද? ඒක පාලි පදයක් නිසා. අජ්ජත්තික කියන එක සංස්කෘතයේ ආධ්‍යාත්මික. එතකොට ආධ්‍යාත්මික කියලා කියන්නේ සිංහලට අරගෙන එහෙම පාවිච්චි වෙන්නේ නැහැනේ. ආධ්‍යාත්මික කියන අජ්ජත්තික. අජ්ජත්තික වශයෙන් කියලා ඉතින් ඔය කියන්න පුළුවන්. හැබැයි අපි පාවිච්චි වෙන්නේ සංස්කෘත පදේ. එතකොට සංස්කෘත පදේ ආධ්‍යාත්මික. එතකොට අධ්‍යාත්මය කිව්වොත් හරි ආධ්‍යාත්මික කියනකොට තද්දිතයක් වෙලා තියෙනවා. එක ප්‍රත්‍ය වැටිලා. එතකොට ආධ්‍යාත්මික. අධ්‍යාත්මික කිව්වොත් වැරදි. ආධ්‍යාත්මය කිව්වොත් වැරදි. අධ්‍යාත්මය හරි ආධ්‍යාත්මික හරි. ආධ්‍යාත්මීය කියලා සමහරව පාවිච්චි කරනවා. නිකනීය කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවානේ. අජ්ජතනීය කියලා එන්නේ. සවනීය අනේ වගේ ශ්‍රවණය කිරීමට සුදුසු කියන අර්ථයෙන්. ගරුභාවනීය එමත් අර්ථයක් තියෙනවා. කතපාප කම්ම මූලකා සම්පරාය. ඒතර කියන දැන් ඔන්න දැන් මේ පරලෝකදී පැමිණෙන ඕදුරු දුරු කිරීම නරකාදීයට පැමිණිය යුතු දුක් විශේෂය තියෙනවා. පමුණුවේ පැමිණිය යුතු. එතකොට ඒ වගේ නෑ. එතකොට ඒව වෙන්නේ නෑ. එතකොට මොකද ඒ පාප කර්මය කරලා නෑ. තේසම් පටිඝාතත්තාය. ඒ නිසා ඒ කියන ඕදුරු දුරු වීම සඳහා පටිච්චසම්භානත්තාය සංසිඳීම සඳහා උපසමනත්තාය ඒ අර්ථෙම තමයි. අපසන්නනං වා පසාදාය වන ඊළඟ කාරණේ. සික්ඛාපද පඤ්ඤාත්ත්‍ය සති ශික්ෂාපද පැනවීමක් ඇති කල්හි ශික්ෂාපද ප්‍රඥාප්තිය දැන හරි යථා පඤ්ඤාත්තම් පටිපඤ්ඤමානේ බික්කු පණවන ලද ආකාරයට අනුව පිළිපදින්නා භික්ෂුන් වහන්සේලා දැකලා හරි ඊපි අපසන්නා පඬිත මනුස්සා. ඉතින් ඉස්සලා පැහැදීමක් ඇති වෙලා නැති ඥානවන්ත මිනිස්සු පවා හිතනවලු ඒගොල්ලෝ යානිවත ලෝකේ මහජනස රාජ්‍ය දුස්සන මුයනටානානි තේහි ඉමේ සමනා සක්්‍ය පුත්‍ය ආරකා විරතා විහරಂತಿ. එතකොට කියන මේ ලෝකයේ මහජනයා විසින් රාජ්‍යන දුස්සන ඇලීම ගැටීම මුලාවීම ඇති කරන ස්ථාන වේද තේහි ඒ වාගෙන් මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ වැලකිලා දුරින්ම වැලකිලා විරත වෙලා වාසය කරනවා. ආපෝ මේ සානසල මහා ගොඩක් අමාරු දෙයක් ඒකාන්තයෙන්ම කරන්නේ. බරපතල දෙයක් කරන්නේ කියලාන ප්‍රසාදයටපත් වෙනවා. විනය පිටකේ පොත්තකන් දිස්වා මිච්ඡාදිට්ඨික ත්‍රිවේදී බ්‍රාහ්මණෝ මිත්‍යාදෘෂ්ටික ත්‍රිවේදී බ්‍රාහ්මණයා වාගේ කියන ඒ කතාවක් තියෙනවා ටීකාවේ තියෙනවා. අන්න ඒකයි කියන්නේ අපසන්නානං පසාදාය නොපැහැදුණු අයගේ පැහැදීමක් ඇති වෙනවානේ. දැන් එතකොට දැන් අන්‍යාගමිකෝද වේ පවා ඉතින් එහෙම එකක් ඇති වෙනවා නේද? දැන් ඉතින් මේ සමහරුණක් කපටිකමට බොරුවට මේ හාමුදුරු කෙනෙක් කෑ ගහනකොට මේ හාමුදුරු ඔහමද හාමුදුරු වැඩ කරන්න කියලා කියනවා. හැබැයි එහෙනම් සිල්වත් හාමුදුරුවන්ට එනම් ගිහිල්ලා වඳින්න පුදාන සත්කාරත් කරන්න එපාය. ඒක කරන්නේ නැහැ. ඒ අර හාමුදුරුවනේ කට වහන්න බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්නවනේ. හාමුදුරුවන්ට මේවා ගැලපෙනවද කියලා. එතකොට පැහැදෙන අය ඕන තරම් ඉන්නවනේ. දැන් ඔය සමහර ආරණ්‍ය සේනාසන වලට ඔය නිත්‍ය වශයෙන් හැමදාම සමහරු ඒ කටයුතු කරනවානේ. ඒ ආරණ්‍ය සේනාසනේ ප්‍රසිද්ධත් නැහැ. ලොකු සංඝ පිරිසක් ඇත්තෙත් නැහැ. පහසුකමක් නැහැ. නමුත් ඒ සමහරු ඉන්නවානේ නිරන්තරයෙන් ඒ ඔක්කොම කරන අය ඉන්න මොකද පැහැදිලා. ඒ ශික්ෂාපද රකින්න. ඒ මිනිස්සු කියන්නේ අපේ සාහනසල අම්බලකට කැලලක්වත් වළඳන්නේ. අපේ සාහනසල සෙරෙප්පු දෙකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් සෙරෙප්පු පාවිච්චි කරන්න එපා කියලා නෑ බුදුරජාණන් සෙරෙප්පු පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. භාගතුන් වහන්සේ සෙරෙප්පු පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. ඒ අමුත જાතිය ඇවිල්ලා කියන සමහර කට්ටිය මට කුඩයක්වත් පාවිච්චි කරන්නේ පයින්මයි යන්නේ. සෙරෙප්පු දෙකක්වත් පාවිච්චි කරන්නේ. මේගොල්ලෝ දන්න ශික්ෂාපද කියලා මට කල්පනා වෙනවා එතකොට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේවත් දන්නේ නැති ශික්ෂාපද මේවත් දන්නවා. උඹලකට කැලලක්වත් කන්නේ නැතිලු. හැබැයි රැයට අපේ ආහමතුරන්ට අසනීපයි රැයට ඉතින් අපි ඔය කිරි ටිකක් කියමු බිස්කට් එකක් කියමු හදලා දෙනවලු.
හරි සිල්වත්ලු. ඇයි උඹලකට කෑල්ලක්වත් කන්නේ නැතිලු. අමුත ජාති ඉතින් නේද? මිනිස්සු ඒ ජාති. ඒකයි ශික්ෂාපද කැඩුවට කමන්නේ. ඒගොල්ලෝ පනවන ශික්ෂාපද රකින්නවනම්. ඒකනේ ඇත්ත. ඒ ගිහියෝ පනවන ශික්ෂාපද රැක්කට කමන මේ ගිහියෝ බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද කැඩුවට කමන්නේ. ඒගොල්ලෝ පනවන ශික්ෂාපද රකින්නවනම්. ඒකනේ කියන්නේ එතකොට. දැන් ඒක හොඳට පැහැදිලි. දැන් මුදල් පාවිච්චි කරනවට එච්චර මිනිස්සුන්ගේ පැහැදීමක් නැහැ. මේ රැට ආහාර පාන ආදී ගන්නට පැහැදීමක් නැහැ. මේ හැබැයි මේ අර විදියට මුදුන් වලකටවත් කන්නේ නැහැ කියලා කිව්වොත් පැහැදීම තියෙනවා. මුදුන් පැහැදීමක් තියෙනවා. ඒ වගේ තෝරන්න බෑ. ඉතින් ජීවමාන කාලෙත් ওই විදියට මිනිස්සු හිටියන නේද? ඒසයි 아무තෙන් තෝරලා දෙන්න යන්න අවශ්‍ය කරන්නේත් නෑ. අපට අවශ්‍ය කරන දේවල් ලැබෙනවා නම් අපි විනය කියලා දෙනවා නම් විනයට අනුව ඉන්නවා නම් ඉතින් අපිට එතනින් එහාට එක එක්කෙනාගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප අපට ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේට බැරි වෙච්ච එකේ. පසන්නානම් බිහියෝ භාවය. ඒ කියන්නේ මේ ශාසනයේ පැහැදුනා වූ කුල පුත්‍රයෝ. ඒ අයත් මේ ශික්ෂාපදයේ දැනගෙන පණවන ලද ශික්ෂාපදයට අනුව පිළිපදින්නා වූ භික්ෂුන් වහන්සේලා දැනකලා අනේ මේ ආර්යයන් වහන්සේලා දුෂ්කර දේවල් නේ කරන්නේ. දිවිහිමියෙන් එක වේල වළඳමින් බ්‍රහ්මචර්යය හැසිරීමෙන් විනය සංවරය අනුව පාලනය වෙමින් පවතිනවා කියලා බොහෝ පැහැදිනවා. අනිකයි බීයෝ භාවය. පැහැදිනවා තවත් පැහැදිනවා එතකොට. සද්ධම්මට්ඨිතිය ත්‍රිවිධෝ සද්ධාමෝ පරියාති සද්ධාමෝ පටිපatti සද්ධාමෝ අධිගම සද්ධාමෝ තත්ත පිටකත්තේ සංගහිතං සබ්බම්පි බුද්ධ වචනං පරියාති සද්ධාමෝ. එතකොට දැන් විනය පැනවුවාට පස්සේ ඒ සීලයක පිහිටාගෙන යම්කිසි තියෙනවනේ රාමුවක් විනයනේ හැමතැනම ඇත්තට දියුණුවට හේතු වෙන්නේ. එතකොට විනය සීමාව තුල තමයි පවතින්නේ. එතකොට අර පරියාති සද්ධර්මයේ දැරීමට ආරක්ෂා කර ගැනීමට ඉගෙන ගන්න ආදී කටයුතු වලට ඒක උපකාර වෙනවානේ. නැතුව දැන් අපි ගත්තොත් එimhe දැන් ওই ශික්ෂාපද නැතුව තමාම උයා පියාගෙන කණ්ඩ තමාම රස්සා කරගෙන කරගන්න තමාම ව්‍යාපාර කරන්න ඔය වගේ දේවල් වලට ගියා නම් එතකොට මේ සද්ධර්මයේ පවත්වන්න බෑනේ. එතකොට නිදහසක් නෑනේ එතකොට. ඒකයි නිසා ඒ මේ පරියාප්ති සාධාරණ පැවැත්මට ශික්ෂාපද පැනවීම හේතු වෙනවා. ඊළඟට තේරස දුතගුණා චුද්දස කන්දකවත්තානි ද්වේ අසීති භාවත්තානි සීල සමාධි විපස්සනානි අයං පටිපatti සද්ධම්මෝ. එතකොට කියනවා 13ක් වූ දුතාංග ඊළඟට චුද්දස කන්දක මොකක්ද ඒකේ වතේනේ ආරාණ්‍යිකා ආදි වශයෙන් අර වත් තියෙන 14ක් අනේ ටික ආගන්තුකාවාසික පිණ්ඩචාරී ආගන්තුකාචාරී අනේ වත් 14 ද්වේ අසීති මහවත්තානි 82ක් කුඩාවත් සීල සමාධි ප්‍රඥා සීල සමාධි විපස්සනා කියන මේවා මෙන්න මෙතන පටිපatti සද්ධර්ම අනුගමනය කරන කොටස් ඉගෙනගෙන චත්තාරෝ අරිය මග්ගා චත්තාරේච සාමාන්‍ය ඵලාන නිබ්බාණං ചാති අයං අධිගම සද්ධම්ම. මේ ටික තමයි අධිගම සද්ධර්මය කියලා කියන්නේ නවලෝකෝත්තර ධර්මය. සෝ සබ්බෝපි ඒ සියල්ලම යම් මේකින් ශික්ෂාපද පැනවීම ඇති කාලේ භික්ෂුන් වහන්සේලා ශික්ෂාපද ඒවායේ ශික්ෂාපදත් තස්ස විභංගාංච ඒ වගේ බෙද ගිහිල්ලා තියෙන ක්‍රමයක් ඒ අර්ථය ප්‍රකට කරන්නා වූ සෙසු බුද්ධ වචනත් ඉගෙන ගන්නවා. පණවන ලද ක්‍රමයට අනුව පිළිපදිමින් පිළිවෙත් පුරලා ඒ පර්යාප්තියෙන් අධිගමනය කළ යුතු ලෝකෝත්තර ධර්ම ලබනවා. අධිගමනය කරනවා, වටහා ගන්නවා. තස්මා සික්ඛාපද පඤ්ඤාත්‍ය චිරට්ඨිතිකෝ. එතකොට අර ශික්ෂාපද පැනවීම අර සද්ධර්මයේ පැවැත්මට බොහොම උපකාර වෙනවා. ඒ නිසා තමයි සද්ධම්මට්ඨිතියා කියලා කියන්නේ. සද්ධර්මයේ ත්‍රිවිධ සද්ධර්මයේ පැවැත්ම සඳහා විනය පැනවීම හේතු වෙනවා. විනයානුග්‍රහය කියලා කියන්නේ සික්ඛාපද පඤ්ඤාත්‍ය සති ශික්ෂාද පද ප්‍රඥාප්තිය ඇති කාලි සංවර විනයෝ පහාන විනයෝ සමත විනයෝ පඤ්ඤාත් විනයෝ කියන මේ හතරාකාරව විනය ඒකට වේ විනයට උපකාරී වෙනවා. දැන් මේතර නම් ඒ පිළිබඳ විස්තරයක් කරලා නැහැ. ටීකාවේ තියෙනවා. උපත්තම්බිතෝ සූපත්තම්බිතෝ ඒක මනාවයකට උපකාර වෙනවා. ඒකට බෙහෙවින් උපකාර වෙනවා. ඒ නිසා විනයට අනුග්‍රහ පිණිස කියලා ගන්නවා. එතකොට
ඊළඟට කියනවා අර එක එකක් අනිත් පැත්තට එක දැන් සංඝ සුට්ටුතාවය කියන එක සංඝ පහසුතාවයට උපකාර වෙන හැටි. සංඝ පහසුතාව දුම්මං කෝණම් පුද්ගලයන් නිග්‍රහය ඒ සඳහා උපකාර වෙන හැටි. ඒ දුම්මං කෝණම් පුද්ගලයන් නිග්‍රහය කියන එක වේසලනම් භික්ඛුනම් පාසු විහාරයි. ඔය විදිහට එකට අර චක්‍ර බැඳලා එන ආකාරයක් අර පාරිවාර පාළියේ තියෙනවා. ඒකත් ඉගෙන ගන්නට කියලා කියනවා. සබ්බානේව චේතානි පදානි සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමීති ඉමිනා වචන සාදී යෝජේ තබ්බානි මේ සියලුම මේ කොටස් ශික්ෂා නිසා ශික්ෂාපද පනවන්නේ මෙයයි මෙන්න මේ වචනේ සමග මේක යොදවන්න කියලා කියනවා. ඔය කීටිච ඔක්කොම කාරණා විස්තර ටික ගලපාගෙන ඒවා සාක්ෂාත් කරනවාස් තමයි ශික්ෂාපද පැනෙන්නේ. තත්‍රායම් පඨම පච්චිම පද යෝජනා ඔන්න යෙදෙන ආකාරය කියනවා. සංඝ සුට්ටුතාය සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි විනයානුග්‍රහය සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි. ඒක සංඝ සුට්ටුතාව පිණිස ශික්ෂාපද පනවන්නේ මේ ඒකත් එක්ක අනිත් එකත් ගැලපෙනවා අර එක. එතකොටවත් කියනවා මෙතන යන් සංඝ සුට්ටුතාව එතන තවදුරටත් කියනවා යමක් සංඝයාට මනවයි එහෙම කීම තුලින් සැප පිණිස හේතු වෙනවද? ඒ කියන්නේ සංඝ සුට්ටුතාව කියන එක පළවෙනි එක හේතු වෙනවද? ඒ අනිත් පැත්තට සංඝයාගේ පහසුව පිණිසට හේතු වෙනවා. ඊළඟ යමක් සංඝයාට පහසුව පිණිස පවතිනවා නම් ඒක දුස්සීල භික්ෂූන්ට නිග්‍රහ කිරීම පිණිස පවතිනවා. මෙන්න මේ විදිහට සංකලික ණයන් ධම්වැලකින් බැඳාක්මෙන් තියෙන එකට සම්බන්ධ ණය ක්‍රමය දැනගන්න කියලා කියනවා. යං සංඝ සුට්ටු තං සංඝ පාසු යං සංඝ සුට්ටු තං දුම්මං කෝණම් පුද්ගලයන් නිග්‍රහය මේ විදිහට එකක් අනික ඒකට උපකාර වෙන ආකාරය 10ම ගත හැකියි. සංඝ සුට්ටු සංඝ පහසුතාවට හේතු වෙනවා. ඊළඟට සංඝ සුට්ටු දුම්මං කෝණම් පුද්ගලයන් නිග්‍රහයට හේතු වෙනවා. ඊළඟට සංඝ සුට්ටු පේසලනම් භික්ඛුනම් පාසු විහාරය. ඊළඟ සංඝ සුට්ටු කියන එක පැහැදුණු අයගේ පැහැදීම පිණිස. ඊළඟට සංඝ සුට්ටු කියන එක පැහැදුණු අයගේ බොහෝ පැහැදීම පිණිස. ඔන්න ඔය විදිහට ඔක්කොම අනිත්‍යවත් එක්කලා ගැලපෙනවා. ඒ 10ම අවියෝජනීයයි. වෙන් කරන්නට බෑ. එකක් අනිකට බලපානවා. හේතු වෙනවා. අනිකේ රැකීමට හේතු වෙනවා. එකක් කඩනවා නම් අනිත් ඒවත් කැඩීමට ඒ විදිහටම හේතු වෙනවා. එකක් කැඩෙන විදිහට කටයුතු කරනවා. අත්ත සතං ධම්ම සතං අත්ත සතං ධම්ම සතං චේව නිරුත්ති සතානිච චත්තාරිච ඥාන සතානි අත්ත වශේ ප්‍රකරණේ. එතකොට පරිවාර පාළිය අප එකක් කීවේ. ඒතර අර්ථ වශයෙන් ගත්තට පස්සේ 100ක් ඊළඟට නිරුත්ති ඒ විදිහට කියව 200ක් එනවා. ඒ විදිහට 400ක් එනවා. මෙන්න මේ විදිහට අත්වස කියන ධර්ම කොටාසේ දස අත්වස කියන ධර්ම කොටාසේ ණය ක්‍රම රාශියක් එනවා 400ක් එනවා. චක්‍ර බඳලා ගත්තට පස්සේ තන් සබ්බං වේදිතබ්බං ඒ ඔක්කොම දැනගන්න කියලා කියනවා. ඒතර මේක පරිවාර පාළියේදී විස්තර කරන්නම් කියනවා. දැන් විස්තර කරන්න යන්නේ නැහැ කියලා කියනවා. හරිද? එවන් සික්ඛාපද පඤ්ඤාති ආනිසංසං දස්සෙත්වා මේ විදිහට ශික්ෂාපද පැනවීමෙහි ආනිසංසය පෙන්වලා තස්මින් සික්ඛාපදේ ඒ ශික්ෂාපදයක භික්ෂුන් වහන්සේලා කළ යුතු කෘත්‍ය දක්වමින් ඒවංච පන භික්කවේ ඔන්නේ ශික්ෂාපද මොකද්ද කරන්න තියෙන්නේ? අඩමාසක් පාසා උදෙසඬ කියලා කියනවා. කිංගුත්තං හෝති භික්කවේ ඉමං පන මයා ඉති සන්දසිතානිසංසං මහණෙනි මවිසින් මෙසේ දක්වන ලද ආනිසංස ඇති ශික්ෂාපදය එවම් පාතිමොක්ඛ උද්දේශේ මේ පාමොක්ඛ උදෙසීමෙහිදී උදෙසව ඉගෙන ගනිව් දරා ගනිව් සෙසන්ටද කටපාඩම් කරවව්. ආන්නේ විදිහට අතිරේක නයනත්තෝ නයන අත්තෝ එත් චසද්ද. ඒතර මෙතන චසද්දේ අතිරේක එකතු කිරීම අර්ථයට යෙදෙන්නේ කියලා ගන්නවා. අතිරේක ණය අතිරේකානයනත්තෝ නේද? අතිරේකව ගෙනීම යොමු කිරීම කියන අර්ථයට ච සද්දේ මෙතන ගන්න කියලා කියනවා. තේනායන් අත්තෝ ආනිතෝ හෝති इति. ඒ නිසා මෙතන අර්ථයේ ඒ විදිහට පමනවන ලද්දේ වෙයි. ඒ කියන්නේ ඒවංච පන ඒවංච මෙසේද කියලා ගන්න යන්නේ එකයි. එහෙම නැත්නම් උද්දිසෙය්‍යාච්ච පර්යාපුණෙය්‍යාච්ච ධාරෙය්‍යාච්ච ධාරයාතචනේ ධාරයාතච ගන්නවා. ඉදානි දැන් ඉමං සික්ඛාපදං ඉති යයි යං උත්තං යමක් කීවේද කියන ලද්දේද
තන් දස්සෙන්තෝ ඒ දක්වමින් යෝපන බික්කු මේ තුනන් ධම්මං පතිසේවයේ පරාජිකෝ හෝති අසංවාසෝ යයි කීවේය. එවං මූලච්ඡේජ්‍ය වශයෙන් දල්හං කତ୍වා මේ විදිහට භික්ෂූත්වයේ මුල් සිදීම් වශයෙන් මේක ඒ වරද කිරීමෙන් ඒක දැඩි වරද කිරීම නිසා වන නිසා දැඩි කොට පළවෙනි පරාජිකාව පණවන ලද කල්ලි තවත් දෙවෙනි පැනවීමක් සඳහා මේ මක්කටි වස්තු වැඳිරිය පිළිබඳව සිද්ධිය ඇති වුණා, මතු වුණා, සිදු වුණා. ඒකේ හට ගැනීම, ඒකේ ප්‍රකට කිරීම සඳහා ඒවංචිදම් භගවතා භික්ඛූණ සික්ඛාපදම් පඤ්ඤත්තං හෝති කියලා ඒක ආවා. මෙසේද තසාත්තෝ ඒකේ අර්ථය තේරෙනවා භගවතා භික්ඛූණං ඉදං සික්ඛාපදං එවං පඤ්ඤත්තං භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ශික්ෂාපදේ මෙසේ පනවන ලද්දේ වෙයයි ඉදං ච අඤ්ඤං වත්තු උදපාදි. මේ කියන්නේ තවත් සිද්ධියක් මතු වුණා. පඨම පඤ්ඤත්ති කතා නෙට්ටිතා. පළවෙනි ශික්ෂාපදයේ පිළිබඳ පැනවීම පිළිබඳව කතාව නිමි ඉදානි යන්තං අඤ්ඤං වත්තුං උප්පන්නා. දැන් තවත් අන්‍ය වූ සිද්ධියක් පැන නැගුණේද ඒ දැක්වීමට කියලා තේන කෝපන සමයන කියලා ආවා. ඒකෙත් මෙන්න කියනවා ප්‍රකට නොවූ පදයන් පිළිබඳව විස්තරය. මක්කටින් ආමිසේන කියලා කියන්නේ මහා වනේ බික්කෝණං කන්පදී ගුණානුභාවේන නිරාසංක චිත්තා බහෝ මිග මෝර කොක්කොට මක්කටාදයෝ තිරච්ඡානා පදානඝරඨානාසු විචරಂತಿ. එතකොට කියන මේ මහා වනාන්තරයේ භික්ෂුන් වහන්සේලාගේ ශාන්තිය, මෛත්‍රිය ආදී ගුණ අනුභවයෙන් ජීවිතය පිළිබඳ භයක් සැකක් නැත්තා වූ බොහෝ මුවෝ, මොනරෝ, කොක්කොට කියලා කියන්නේ වලිකොකුල්ලෝ, වඳුරෝ ආදී තිරිසන්ගත සත්වයෝ ඒ භාවනා කරන තැන් වලම හැසිරෙන ඕන තරම්නේ. තත් ඒකං මක්කටින් එතන එක් වැඳිරියක ආමිෂෝ කැඳ කැවිලි ආදීන් පොළඹවාගෙන සංග්‍රහ කොට කියන්නේ ඒකයි මේ හාඳුරු. එතකොට තස්සා කියලා කියන්නේ සප්තමී වචනය කියලා කියනවා ඇය කෙරෙහි. පතිසේවති කියලා කියන්නේ පචුර පතිසේවනෝ නිතරම සේවනය කළා කියන එකයි කියන්නේ. පචුරත්තේ වර්තමාන වචන. නිරන්තරාර්ථයේ වර්තමානයේ පවත්නා වර්තයක් කියලා කියනවා. එතකොට සෝ භික්ඛු කියලා කියන්නේ සෝ මේතුන පතිසේවනකෝ භික්ඛු. මේ මෛතුන සේවනය කරන භික්ෂුව. සේනාසනචාරිකං ආහින්දන්තා. ඉතින් අර ආගන්තුක ආපු හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ දැකීම පිණිස ඇවිල්ලා වැඩම කරලා උදේ ආගන්තුක දාන ආදිය ලැබිලා උදේ දාන කෘත්‍ය කරලා භික්ෂුන් වහන්සේලාගේ වාසය කරන ස්ථාන අපි බලමු කුටි බලන්න යමු කියලා ඇවිද්දා. ඉතින් සේනාසනචාරිකං ආහින්දන්තා කියන්නේ මෙතනදී ඒකයි. එතකොට කියනවා යේනතේ බික්කෝ තේනුපසංකමි. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා අතර ආවා කියන එකනේ. තිරච්ඡානගතා නාම ඒක බික්කුණා සද්දින් විශ්වාසං කତ୍වා. තිරසංගත සත්වය එක හාමුදුරු කෙනෙකු සමග විශ්වාසයක් ඇති වුණාට පස්සේ අන්‍ය වූ දේ බඳු භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඒක දැන් බලන්න පන්සලකට යනකොට බල්ලෙක් කවදාකවත් බුරාගෙන එන්නේ නැහැ නේ අපට. පන්සලකට යනකොට බල්ලෙක් බුරාගෙන එන්නේ නැහැ. යනකොට නැට්ට ගහගෙන එනවා. පැහැදිලි නේද එතකොට? තස්මා සා මක්කටි යේනතේ බික්ඛු තේනුපසංකමි. ඒ නිසා ඒ වැඳිරිය ඒ හාමුදුරුවෝ යම් තැනකදී දෙන්නට ආවා. ලැබිලා තමයි අර විදිහට අර තමයි යාළු වෙලා ඉන්න ප්‍රේම සම්බන්ධයක් තියෙන භික්ෂුවට වාගේම තේසන්තං විකාරං දාස්සේසි. අනික හාමුදුරුවන්ටත් ඒ විදිහටම දැක්වුවා. ඉතින් වැඳිරි දන්නේ නැහනේ. වැඳිරි හිතුවේ මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් බලනකොට නැහනේ වෙන හාමුදුරුවෝ තමයි. චෙප්පං කියන්නේ නංගුට්ටං. ඔඩ්ඩි කියලා කියන අභිමුඛං ඒ පැත්තට හැරෙව්වා. නිමිත්තම්පි ආකාශිකන ඒන නියාමේන යාය කිරියාය මේ තුන ආදිපායන්තේ ජානಂತಿ. යම් ආකාරයකින් යම් ක්‍රියාවකින් මෛතුන සේවනය කිරීමේ අදහස ඒ අවුදුවේ දනිද්ද තං ආකාශි. ඒ විදිහට මේ වැඳිරිය කළා. සෝබික්කෝ යස්සායම් විහාරෝ.
එතකොට මේ විහාරය යම් හාමුදුරු කෙනෙකුගේද කියලා ඔන්න දැන් සැක ඇති වුණා. ඒකමන්තන් නිලීන්සු දැන් ඒ හාමුදුරුවෝ එක්තසකට ගිහලා ගස් පඳුරක් වාගේ තියෙන තැනක හැංගිලා හිටියා. එහෙම තමයි ස්වභාවය නේද? සත්‍යං ආවසෝ අන්න කියනවා. සබණ්ඩ ගහිතෝ චෝරෝ විය බඩුත් සහිත හොරාල්ලා ගත්තා වාගේ ප්‍රත්‍යක්ෂවම දැකලා චෝදිතත්තා චෝදනා කර වැවින් කිංවා මායා කතං ඇයි මම මොකද කරේ කියලා අහන්න බෑනේ. ඒ නිසා තමයි ඔව් ඒ කරා තමයි. හැබැයි ඉතින් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ මිනිස් මාගමක සමග එපා කියලානේ. ඊට පස්සේ අර හාමුදුරුවෝ යන්න හාමුදුරනේ යන්න මනුස්සීත්‍යය ඔකේ දෙකක් තියෙනවාද කියලා අන්න දෙකම එකයි නේද? මනුස්සීත්‍යාපි දස්සනම්පි ගහනම්පි ආමසනම්පි පුසනම්පි ඝටනම්පි තුල්ලච්චේ මේක තුලසි වෙනවා. තිරච්ඡානගතේ ස්ත්‍රියගේ ඒත් සියල්ලම දුට්ටුල්ල වෙනවා. දුට්ටුල්ලම තමයි. කොහෙත විශේෂ මොකද්ද මේකේ තියෙන වෙනස? අලේසට්ඨානේත්වන් ලේසං ඔඩ්ඩේසි. මෙතන ඔයාලට නිදහසක් ගන්න පුළුවන් කමක් නිදහස් වෙන්න පුළුවන් වරදක් නැහැ කියලා කියන්න පුළුවන් තැනක අටවඬේනවද වරදක් නැහැ කියලා. කියලාන හාමුදුරුවෝ කිව්වා. අන්තමසෝ තිරච්ඡානගතයවි පරාජිකෝ හෝති අසංවාසෝ. තිරච්ඡානගතය මේ තුනන් ධම්මං පත්සේත්වා. තිරච්ඡානගත සතෙකු සමගුණත් අයතුන සේවනය කරලා නම් පරාජිකා වෙනවා කියලා ශික්ෂාපදේ දෙඩි කරා. ද්විදං ශික්ෂාපදං ලෝකවාජ්ජං පන්නත්ති වජ්ජංද තත්ත යස්ස සචිත්තක පක්කේ චිත්තං අකුසලමේව තං ලෝකවාජ්ජං. යතුරින් යම් ශික්ෂාපදයක් මේ අකුසල් හිතින්ම නම් සිද්ධ වෙන්නේ ඒ පක්ෂයට නම් ඇතුළත් වෙන්නේ චිත්ත අකුසල සිතම තමයි එතන වැඩ කරන්නේ. එහෙමනම් ඒකට කියන ලෝකවාද්‍ය කියලා. සේසම් පන්නත්ති වජ්ජං. ඒ කියන්නේ අකුසල සිත අවශ්‍ය කරන්නේ නැහැ එතකොට. අකුසල සිත කෙනුත් කරන්න පුළුවන්. අකුසල හිතක් නැතුවත් කරන්නට පුළුවන්. ඒ කියන්නේ අචිත්තක ශික්ෂාපද කියන එක. තත්ත ලෝකවාජ්ජේ අනුප්පඤ්ඤාති. ඒ අතුරින් කියනවා ලෝකවාද්‍ය ශික්ෂාපදයන් වලට දෙවෙනි ප්‍රඥාප්තියක් පනවන ලබනකොට රුන්දාන්ති ద్వාරම් පිදහන්ති සෝතං. එතකොට කියන එතනදී ඒ වලක්වන කෙලින් මේ දොරටු තද කරනවා. දොරටුවට එන ගහලා වාගේ එක තද කරනවා යගුල් දානවා වාගේ. සෝතං පච්චින්දමාන සිදුර සිදිමින් දැඩි කරනවා. අඤ්ඤතර අදිමාන අඤ්ඤතර සුපිනන්තා අයං විතික්කම භාවං අබෝහාරිකත්තා උත්තා. එතකොට කියනවා එතනදී කියන එක වෙන එකක් නේද? ඒක වෙන කෙනේ. අඤ්ඤාත අදිමාන අඤ්ඤාත සුපිලන්තා කියන එතනදී ඒවත් ලෝකවාදී තමයි. එහෙනම් එතනත් එතකොට බර කරලා තියෙන්නේ කියලා අහනවා. නෑ එතන වෙනම කතාවක්. ඒක අබෝහාරිකයනේ. වරදර ප්‍රමාණ දැන කරනවා නෙවෙයිනේ. ඒ නිසා ඒක අදාළ නෑ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකත් එතකොට සිහිනෙන් ධාතු මිදීමෙන් වරදක් නෑ. ඒ නිසා එතකොට දැන් සැබෑ ලෙසම ධාතු මිදීමෙන් වරද වෙන්නේ. එතකොට එහෙනම් බුරුල් කරලා නේ ඒක ලෝකවාදී එකක්. නෑ බුරුල් කරලා නෑ. එතන නොදන්න නිසා එතකොට තමන්ගේ අදාළත්වයක් නෑ. එතකොට ඒකයි එතන කියන්නේ. වරදර ප්‍රමාණවත් නෑ. පන්නත්ති වාජ්ජේ අකතේ පණවන ලද්දක් පණවන ලද දෙයක් ඉක්මවා නැති කල්හි උපජ්ජමාන සිතිලං කරොන්ති. ඒක එතකොට කියනවා ලිහිල් කරනවා කියලා කියන එතකොට. ප්‍රඥාප්තියෝද ශික්ෂාපදයකදී ඒක ලිහිල් කිරීමක් තමයි වෙන්නේ. මෝචෙන්ති බුරුල් කරනවා. ద్వාරං දදමාන අපරාපරම්පි. ඒ දොර විවෘත කරලා අවසර දෙමින් මතුමත් හේත් අනාපත්‍ය කරමින් ඒක තියෙනවා එතකොට. දැන් ඔය තියෙන ඝන භෝජනේ පරම්පර භෝජනේ ඝන භෝජනේ ප්‍රඥාප්තියෙන් 7ක් එකතු වුණානේ එතකොට. නේද? ඒකයි. ඒ විදිහට ඒ වගේ අනුප්‍රඥාප්තියෙන් කරලා තියෙන්නේ බුරුල් කරලා තියෙන ශික්ෂාපදේ. දැන් අපි අරකට බලන්නකො දැන් අර නහාන ශික්ෂාපදේ එහෙම නේද? ධම්මරික අන්නවද මහසං නහාය. නහාය අඤ්ඤතර සමය පාචිත්‍යං තත්තායන් සමයෝ දියඩෝ මාසෝ සේසෝ ගිම්මානන්ති වස්සානස පඨම මාසෝ ඉච්ඡේතේ අඩ්ඩතේ මාසා. උන්න සමය පරිලහ සමය ගිලාන සමය කම්ම සමය අද්ධාන ගමන සමය නා අද්ධාන ගමන සමය වාතවට්ටි සමය ආයන්තත් සමය. දැන් එතකොට ඒක කියනවානේ හේමන්ත මාසෙත් අඩතේය මාසා. මාසෙකමාරක් ඇතුළතදී මේක අදාළ වෙන්නේ නැහැ එතකොට හේමන්තේ වැඩි කාලෙදී. ඊළඟට ඒ මාසෙකමාර ගණන් ගන්නේ නැත්නම් අනිත් පැත්තට ගියාට පස්සේ උන්න සමය උණුසුම් කාලයේදී පරිලහ සමය කායික දැවිල්ලක් තියෙනකොට ගිලාන සමය අසනීපයක් තිබුණා.
කම්ම සමය අඩු මාසෙන් කියනවා මේ මලුවක් හැමදුවත් ඒත් නා ගන්න කියලා කියනවා. වැඩක් කරානේ කියලා. අධාන ගමන සමය අඩය දුනක් හරි ගමනක් ගියාන. මේ වාතවොට්ටි සමය දුහවිලි සහිතව හුලම් වැස්සකට තෙමුණා නම්. එතකොට ඒකේ පේනවනේ. එතකොට අඩ මාසයකට මෙහා නාන්න එපා කියලා කීවා. මාස දෙකක්වත් නොනා ඉඳලා තමයි නාන්න කීවේ. අර කොසල් රජුගේ පළහිලාවකින්ද. නමුත් ඉතින් පස්සේ ඒක සම්පූර්ණයෙන්ම එකෙන් ඒ ශික්ෂාපදේ නෑ වාගේ තමයි ඉතින්. නෑ වාගේ. හැබැයි එහෙම තිබ්බනම් කැමතියත් ඉන්නවා මං හිතන්නේ සෑහෙන්න. ඔව් එහෙම සෑහෙන පිරිසක් කරන්නේ ශික්ෂාපද වාගේ නෙවෙයි. නාන්න එපා කියලානේ ඉතින් තියෙන්නේ හොඳ නෑ. නැත්නම් අපි හැමදාම උනත් නාන්න කැමති. භාග්‍යවතුන් වහන්සේ කියලාදී මසුමාන දෙකකට සැරයක් නාන්න කියලා. ඒ සිවුරු හොදන එකත් මාසිකට සැරයක් හොදන්න එපා කියලා ඊට පස්සේ හොදන්න එපා. එහෙම බෑනේ ඉතින් මාසයකට සැරයනේ සිවුරු හොදන්න කියලා තියෙන්නේ කියලා ඉතින් ගඳයි මොනවා කරන්නද ඉතින් එපා කියලා තියෙනවනේ කියලා ඉතින්. එහෙම ඉඳී ඉතින් නේද? මම නම් එහෙම වුණත් හොදනවා. මම නම් එහෙම ශික්ෂාපදයක් පනවලා තිබුණත් නානවා. අන්තමසෝ තංකනිකායපි. ඒ මොහතකට නමුත් කපුකම් කරොත්නේ. ඒව රූපාපන කතේ වීතික්කමේ උප්පන්නත්තා පඤ්ඤති ගතිකාව. එතකොට ඒක වරදක් කරුවට පස්සේ ඇති වෙච්ච නිසා ඒක කියනවා කෙලින්ම ශික්ෂාපදයක්ම තමයි එතකොට. ශික්ෂාපදෙටම ඇතුළත් එතකොට. ඒකත් අචිත්තක ශික්ෂාපදයක් නේද? සංචාරිතය අචිත්තකයි. අචිත්තක ශික්ෂාපදයෙන් දැන කඩන්නත් පුළුවන්, නොදැන කැරෙන්නත් පුළුවන්. දැන් ශික්ෂාපදේ නොදැන ගැනීම තව එකක්. ශික්ෂාපදයේ ගැඹුරින් දැනක නොතිබෙන නිසා තව විදිහකට කැඩෙන්නත් පුළුවන් එතකොට. ශික්ෂාපදේ අපි එහෙම එකක් තියනවාද කියලා දන්නේ නැතිකමට කැඩෙන්නත් පුළුවන්. ඉතින් ඒවා ඉතින් පොම් පාරෙච්චෙමින් දැන් ඔය සමහර ගිහි අය කැමති ඉතින් දැන් ඔය පොඩි ගෑනු ළමයි එහෙම වඩා ගන්නවට එහෙම කැමති. මට ඊයේ පෙරේදත් ඔය එක අම්මා කෙනෙක් කියනවා අහවල් සයන්නාංශ අපේ ස්ථානෙට අපේ ගෙදරට එනවා නිතරම. ඇවිල්ලා හිටන් මේ චූටි දුව වඩාගෙනත් ඉන්නවා කියලා. ඒනොත් ඒ අම්මා කැමති නෑ. ඒ අම්මා කැමති නෑ. ඒ අම්මා මම අහනවා ඉතින් ඒක වැරදි නේද සයන්නාංශ කියලා. මම කතා ඔව් කියලා වැරදි නෑ කියන්නේ. මම කිව්වා ඒක වැරදි කියලා. කිව්වා ඉතින් මේ ඒවත් වැරදි ඒකට. අර සමහරු කැමතිනේ. බහුතරයක් ජන සමාජයේ කියන අනේ අපේ දුව වඩාත් ගත්ත හාන්දුරුව කියලා අපේ හාන්දුරුව කියලා එහෙමනේ කියන්නේ. ඒතර සංඝාදිශේෂ වෙන්නේ නැද්ද? රාග හිතක් තිබුණොත් විතර මේක වෙන්නේ ඉතින් නැත්තම් ඒ සංඝාදිශේෂයක් වෙන්නේ නැහැ. අනාමාස දුෂ්කට විතරයි. හැබැයි ඉතින් අර ඒ හාන්දුරන්ට සංඝාදිශේෂයක් වෙන්නේ නැතුව ඇති. මොකද යෝගාශ්‍රමයේ හාන්දුර කෙනෙක්. මොකද එහෙම නරකම කෙනෙකුත් නෙවෙයි. මොකද සංඝාදිශේෂයක් වෙනවා නම් උන්වහන්සේ ගන්න නැහැ නේද එතකොට. ඒතර උන්වහන්සේ දන්නවා ඇති මට එහෙම හිතක් ඇත්තේ නැහැ. ඒකයි කියලා දුෂ්කටයක් වෙනවා ගදන ඒක ඉතින් දෙසුවට පස්සේ ඉවරයි කියලා හිතෙනවා. ඊට පස්සේ දැනගන්නවා මේ පිළියරගෙන තිබුණේ නැහැ. ඒ වගේ වෙලාවෙ වෙන කෙනෙක් ඉන්නවා නම් හොඳයි නැත්නම් Tamanටම පිළිගන්න ගන්න කියලා කියනවා. ඉදම් පන පඨම ශික්ෂාපද යස්මා ලෝකවාජ්‍යං. ඊතරේ පළවෙනි ශික්ෂාපදයේ යම් හේකින් ලෝකවාද්‍ය වේද ප්‍රඥාප්ති වාජ්‍ය නොවේද එහෙයින් අයං අනුප්පඤ්ඤති රුන්දන්ති. එතකොට මෙන්න මේ කියන දෙවෙනි ප්‍රඥාප්තිය ඒ වලක්වන්නේ දොර වසන්නේ සෝතං පච්චින්ජමාන ඒවට තියෙන ඊඩ සිඳුරු ලබන්නේ සිඳුරු ලැබමින් දැඩි කරන්නේ උපදී. අතන එහෙමයි වගේ අර්ථ ගන්න නැහැ. උඩිනුත් ආවා. මම නමුත් එහෙම කියන්න ගියේ නැහැ. ඔයගලන්ට අමාරු වෙන නිසා. මේවා මේ එහෙම ගන්න. මොකද අනුපඤ්ඤාති කියන එක ස්ත්‍රී ලිංගයි. ඒක රුන්දන්ති කියන්නේ ඒකයි. දොර අනුප්‍රඥාප්තියෙන් මොකද කරන්නේ? මේ අනුප්‍රඥාප්තිය මේ වලක්වන්නේ දොර වසන්නේ
ඊළඟට මේ ඒකට යන්න තියෙන සිදුර සිඳුනු ලබමින් දැඩි කරන්නේ උපජ්ජි හටගත්තේ. ආන්න එහෙමයි අර්ථ ගන්න ඒ වගේ. ඒකේ පාළියේ තියෙන ක්‍රමයක් ඕක. ඒවන් ද්වේපි වත්තෝනි සම්පින්ඩෙත්වා මෙන්න මේ සිද්ධි දෙකම පිටු කරලා මූලච්ඡේජ වශයෙන් භික්ෂුත්වයේ නැසීම වශයෙන් බඩා දැඩි කරලා පළවෙනි පරාජිකාව පනවන ලද කල්ලි තවත් අනුප්‍රඥප්තියක් සඳහා වජ්ජිපුත්‍රකගේ ඒ සිද්ධිය මතු වුණා. ඒ මතුවීම දැක්වීම සඳහා ආය පාරක් අර විදියට මෙන්න මේ විදියට භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදයක් පානවන ලදී භික්ෂුන්ට කියලා කොටසක් ආවා. ඒ පිළිබඳව අර්ථය භගවතා භික්ඛුණං ඉදං සික්ඛාපදං එවං පඤ්ඤත්තං හෝති. භාග්‍යවතුන් වහන්සේ මේ ශික්ෂාපදය පානවන ලද්දේ වේ යයිද ඉදංච අඤ්ඤං වත්තුං උදපාදි මේ තවත් සිද්ධියක් මතු වුණා පැන නැගුණා කියලා වන්නහම ආවා. නම් ටිකක් වෙලා ඉඳලා කියමු.